එහෙනම් දරුවනි අයිබෝවන් අපි මේ ආරම්භ කරන්න යන්නේ අපේ උසස් පෙළ කෘෂි විද්‍යාව නිර්දේශයේ 15 වන ඒකකය නැත්නම් 15 වන යුනිට් එක කියන්න පුළුවන් සත්ත්වපාලන මූලධර්ම යටතේ හමුවන 7 වෙනි පාඩම. මේ පාඩම අපි නම් කරනවා දෙනුන් සාර්ථකව ගැබ් ගැන්වීම. තව ඕනනම් මේකට කියන්න පුළුවන් එළදෙනකගේ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය ගැන. එතකොට මේ වගේ පාඩමක් පිළිබඳව අපිට මොකක්ද මුලින්ම කියන්න තියෙන්නේ? එතකටම අපි කතා කරමින් ඉන්නේ සත්ව පාලනය පිළිබඳවයි. සත්ව පාලනය කියලා කියන්නේ ආර්ථික නිෂ්පාදනයක් සඳහා ගොවිපල් සතුන් ඇති කිරීමේ ක්‍රියාවලිය වෙනවා. කිසියම් ආර්ථික නිෂ්පාදනයක් ලබා ගැනීමට තෝරාගත් ගොවිපල් සතුන් ඇති කිරීමේ ක්‍රියාවට අපි කියනවා සත්ව පාලනය කියලා. මේ අර්ථය ඇති කරන සතුන්ට අපි ගොවිපල් සතුන් කියලා තමයි කියන්නේ. මේ සතුන්ගේ මූලික ලක්ෂණයක් තමයි ආර්ථික නිෂ්පාදනයක් ලබා දෙනවා. මොනවද? මස්, කිරි, බිත්තර, සම්, ලොම් ආදී වශයෙන්. එතකොට මේ වගේ ගොවිපල් සතුන් ගත්තාම මේ ගොවිපල් සතුන්ගේ ආහාර මාර්ග පද්ධති, ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය මත මේගොල්ල ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. ගොවිපල් සතුන් එක කණ්ඩායමකට අපි කියනවා සරල ආමාශය සතුන්, එහෙම නැත්නම් රෝමාන්ත්‍රික නොවන සතුන් කියලා. අනික් කණ්ඩායමට අපි කියනවා සංකීර්ණ ආමාශය සතුන්, එහෙම නැත්නම් රෝමාන්ත්‍රික සතුන් කියලා. හරි. එතකොට මෙන්න මේකේ අපි මූලික වශයෙන් කතා කළොත් සරල ආමාශය සතුන් යටතේ අපි කතා කරන ප්‍රධාන වශයෙන්ම කුකුලා පිළිබඳව, සංකීර්ණ ආමාශය සතුන් යටතේ අපි කතා කරනවා ගවයා පිළිබඳව. එතකොට ළමයි මේ සතුන්ගේ අපට වැදගත් වෙන්න පුළුවන් මූලික පද්ධති වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කියන්නේ මේගොල්ලන්ගෙන් ලැබෙන ආර්ථික නිෂ්පාදනයේට දායක වන මූලික පද්ධති වර්ග දෙකක් තියෙනවා. එකකට අපිට කියන්න පුළුවන් ආහාර ජීර්ණක පද්ධතිය, අනිකට කියන්න පුළුවන් ප්‍රජනක පද්ධතිය කියලා. එතකොට මේ යටතේ විශේෂයෙන්ම සංකීර්ණ ආමාශය සහිත ගවයින්ගේ පැටවුන් ලබා ගැනීමට වැදගත් වන ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය ගැනයි මෙම පාඩම යටතේ අපි මේ සාකච්ඡා කරන්න යන්නේ. මේ යටතේ කියනවා සත්ව විශේෂයක පැවැත්ම අඛණ්ඩ ප්‍රජනනය කියන ක්‍රියාව මත රඳා පවතිනවා. නැත්නම් සත්තු බෝ වෙන්න විදිහක් නැහැ. සත්ව නිෂ්පාදනවල ගුණාත්මක හා ප්‍රමාණාත්මක බව සඳහා ප්‍රජනන ක්‍රියාවලිය දායක වෙනවා. උදාහරණයක් ගත්තොත් දැන් ගවයාගේ ප්‍රජනනය මගින් තමයි පැටවුන් ලැබෙන්නේ. ගවයාගේ පැටවුන් ලැබෙනවත් එක්ක තමයි ආර්ථිකව වැදගත් වෙන කිරිනම් නිෂ්පාදනය ලැබෙන්නේ. ඒ නිසා ගවයාගෙන් පැටවු ලබා ගැනීමටත් එක පැත්තකින් පැටවු ලබා ගැනීමටත් අනික් පැත්තෙන් කිරි කියන ආර්ථික නිෂ්පාදනය ලබා ගැනීමටත් අපට ප්‍රජනක පද්ධතිය ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය දායක වෙනවා. හරි. අපි කතා කරන්නට යනවා මේ අනුව එළදෙනකේ ප්‍රජනක පද්ධතිය නැත්නම් ප්‍රජනන පද්ධතිය පිළිබඳව. මේ ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. ඩිම්බ කෝෂයක් තියෙනවා, ෆැලෝපීය නාලයක් තියෙනවා, යෝනි මාර්ගයක් තියෙනවා, ගර්භාෂයක් තියෙනවා, භගය කියලා කොටසක් තියෙනවා. එතකොට මේ දක්වලා තියෙන එළදෙනකගේ ප්‍රජනක පද්ධතියේ පැතිපෙනුමක්, පැත්තෙන් පේන විදිහ. මට මේක ඉදිරියෙන් හෝ පසුපසින් බලලා පේන විදිහකුත් දක්වන්න පුළුවන්. මූලිකව හමු වන කොටසක් තමයි ඩිම්බ කෝෂය. මේක මිදි පපුරක් ආකාරයෙන් පවතිනවා. ඩිම්බ කෝෂ දෙකක් තියෙනවා. මේවා ඇයගේ උදර කුහරය තුල සම්බන්ධක පටක මගින් එල්ලී පවතිනවා. මේ විවිධ පරිණත අවස්ථාවේ පවතින ඩිම්බ තියෙනවා. එතකොට මේ ඩිම්බ කෝෂ වලින් පරිණත අවස්ථාවේ පවතින ඩිම්බ
දේහ කුහරයට මුදා හැරීමක් කරනවා. මේකට අපි කියනවා ඩිම්බ මෝචනය කියලා. ඒතර මේ මුදාහරණ ඩිම්බ වල නැත්නම් ඩිම්බ කෝෂය තුල සිදුවන ප්‍රධාන ක්‍රියාවන් දෙකක් තියෙනවා. එකක් තමයි බාහිරාසර්ගී ක්‍රියාව යටතේ ඔය කිව්ව ඩිම්බ මෝචනය කරනවා. අනික තමයි අන්තරාසර්ගී ක්‍රියාව යටතේ හෝමෝන නිකුත් කරනවා. ඩිම්බ කෝෂයට හෝමෝන නිකුත් කරන්න පුළුවන්. උදාහරණ ඊස්ට්‍රජන් නම් හෝමෝන. දැන් මේ විදිහට ඩිම්බ කෝෂයේ මගින් දේහ කුහරයට මුදා හරින ඩිම්බ ග්‍රහණය කිරීමට තියෙනවා මේ වගේ පුනීලාකාර ව්‍යුහයක්. මේකට අපි කියනවා ෆැලෝපීය නාලය කියලා. මෙහෙම තියෙනවා කුඩා පුනීලාකාර ව්‍යුහයක්. මෙයා තමයි මේ මුදාහරණ ඩිම්බ ග්‍රහණය කරගන්නේ. එයාට අපි කියනවා ෆැලෝපීය නාලය කියලා. මේ ෆැලෝපීය නාලය මගින් ග්‍රහණය වන ඩිම්බ ඊළඟට මේ විදිහට ඩිම්බ කෝෂය සිට ගමන් කරනවා ෆැලෝපීය නාලය දිගේ. ළමයි මේ ගමන් කිරීම සමග තව දෙයක් වෙනවා. ඒක තමයි මේ ඩිම්බ සංසේචනය වෙනවා. ඇයගේ ජායා ප්‍රජනක පද්ධතිය ඔස්සේ සංසර්ගයේදී මුදාහරණ ශුක්‍රාණු ඇවිල්ලා මේ ඩිම්බ සංසේචන ක්‍රියාවක් කරනවා. එතකොට ඇයට තියෙනවා මේ වගේ ෆැලෝපීය නාල දෙකක් වම් හා දකුණු වශයෙන්. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ ව්‍යුහය පිහිටලා තියෙන්නේ. මේක නාලාකාර ව්‍යුහයක් වෙනවා. ඊළඟට මේ ෆැලෝපීය නාලය මෙහිම ඇවිල්ලා ගර්භාෂය නම් පැසක්කාකාර ව්‍යුහයක් සාදනවා. මෙන්න මේක දායක වෙනවා සංසේචනයට ලක් වූ ඩිම්බ දරා ගැනීමට. මේ ගර්භාෂයේ බිත්තිය මත සංසේත ඩිම්බ අධිරෝපණය වෙනවා. මේකට අපි කියනවා කලල අධිරෝපණය කියලා. එතකොට අපට හමු වෙනවා මේ ගර්භාෂය නම් ව්‍යුහයේ මේ වගේ පටු කෙළවරක්. මේකට අපි කියනවා ගර්භාෂ ග්‍රීවය කියලා. මේක සාමාන්‍ය අවස්ථාවේදී ඊටම පටු වෙනවා. ඒ වගේම ශ්ලේෂ්මල වලින් ඇසිරී පවතිනවා මේ විදිහට. ඊට පහළින් තියෙනවා ජායා ප්‍රජනක විවරය වන බගය එහෙම නැත්නම් යෝනිය මේ විදිහට පිහිටලා තියෙනවා. එතකොට මෙන්න මේක තමයි ප්‍රධාන වශයෙන් ජායා ප්‍රජනක පද්ධතිය. මේක නම් කළොත් මේ තියෙන ඩිම්බ කෝෂය මෙහි තමයි තියෙන්නේ ළමයි විවිධ පරිණත අවස්ථාවේ පවතින ඩිම්බ. අන්තරාසර්ගී යටතේ හෝමෝන මුදා හරිනවා. බහිරාසර්ගී යටතේ දේහ කුහරයට ඩිම්බ නිකුත් කරනවා. ඒ නිකුත් කරන ඩිම්බ ග්‍රහණය කිරීමට තමයි මේ ෆැලෝපීය නාලය තියෙන්නේ. ෆැලෝපීය නාල දෙකක් තියෙනවා ළමයි වම් හා දකුණු වශයෙන්. ෆැලෝපීය නාලය කියලා අතන මේ හරියට කියමු. අපි මේ හරියට කියමු ඩිම්බ පුනීලිය කියලා. මේකට තව නමක් තමයි ඉන්ෆන්ඩිබියුලම් එක. නැත්තම් නිවාපය කියලාත් කියනවා. මේ හරියට කියන්නේ ඩිම්බ පුනීලිය කියලා. සමා වෙන්න. මේ හරියට අපි කියනවා ඩිම්බ පුනීලිය කියලා. මේ ඩිම්බ පුනීලිය මගින් තමයි ගර්භාෂය මගින් මුදාහරණ ඩිම්බ ග්‍රහණය කරගන්නේ. ඊළඟට ඒවා ගමන් කරන නාලාකාර මාර්ගයක් තියෙනවා. මෙන්න මේකට තමයි ෆැලෝපීය නාලය කියන්නේ. මේ ෆැලෝපීය නාලය නම් නාලාකාර ව්‍යුහයේ දිගේ ඩිම්බ ගමන් කරන අතරම තව දෙයක් වෙනවා. සංසර්ගයේදී යෝනිය හරහා ලැබෙන ශුක්‍රාණු මෙහෙම ගමන් කරගෙන ඇවිල්ලා මේ ෆැලෝපීය නාලය තමයි සංසේචනය වෙන්නේ. එතකොට මෙන්න මේ ව්‍යුහයට අපි කියනවා ගර්භාෂය කියලා. මේ හරියට කියනවා මේක යුට්‍රයින් බොඩි එකේවත් ගර්භාෂ දේහය කියලා. ගර්භාෂ දේහය කියන්නේ ජායා සතුන්ගේ හමුවන පැසක්කාකාර ව්‍යුහයක්. මේක ගැබ් දැරීමට දායක වෙනවා. සංසේිත වූ භ්‍රූණය නැත්නම් සංසේිත වූ කලලය මේ ගර්භාෂ බිත්තියේ තමයි සවි වෙන්නේ. ඔකට අපි කියනවා කලල අධිරෝපණය කියලා. ඊළඟට මේ ගර්භාෂ බිත්තිය මගින් මේ වර්ධනය වන කලලයට නැත්නම් භ්‍රූණයට අවශ්‍ය පෝෂණය සපයනවා, හෝමෝන සපයනවා, ආරක්ෂාව සපයනවා. එහෙම පෝෂණය කරලා මේක වර්ධනය වූ කලලයක් බවට පත් කරනවා. ඒ වගේම ප්‍රසූතියේදී ගර්භාෂයේ සංකෝචනය වෙලා පේශි විදිහට මේ ග්‍රීවය හරහා ඒ වර්ධනය වූ කලලයේ හිමත් ජීවියා යෝනි මාර්ගයෙන් පිටතට නිකුත් කරනවා. ඒ නිසා ප්‍රසූතියටත් මේ ගර්භාෂය දායක වෙනවා. ඒතර ගර්භාෂයේ උඩින් පවතින මේ
සිහින් කොටසට අපි කියනවා යුට්‍රයින් හෝන්ස් එවත් ගර්භාෂ අංශු කියලා. නිකමට කියන්නේ ගර්භාෂ වර්ග දෙකක් තියෙනවා. ඒකට කියනවා බයිකෝනුවේට් ආකාරය, අනිකට කියනවා බයිපාටයිට් ආකාරය. මම නිකන් කියන්නේ බයිකෝනුවේට් ආකාරයේ ගර්භාෂවල තමයි මේ වගේ ගර්භාෂ අංශුහිවත් යුට්‍රයින් හෝන්ස් පැහැදිලි වෙලා තියෙන්නේ. බයිපාටයිට් ආකාරයේ ගර්භාෂවල මෙහෙම ගර්භාෂ අංශු පැහැදිලිව නැහැ. මේ තියෙන යුට්‍රයින් බොඩි එකේවත් ගර්භාෂ දේහය මේ තියෙන්නේ එහි පටු කෙළවර ග්‍රීවය වශයෙන් හඳුන්වනවා. මේකට සර්වික්ස් එක කියලාත් කියනවා. සාමාන්‍ය අවස්ථාවේදී මේක ශ්ලේෂ්මලයෙන් අවහිර වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඇයගේ ප්‍රජනක අවයවය. මේකට අපි කියනවා වජයිනා හෙවත් යෝනිය කියලා. මෙහි තියෙන ඝන වූ තොල් වලට අපි කියනවා භගය කියලා. එතකොට මෙන්න ජායා ප්‍රජනක පද්ධතියක ඉදිරියෙන් හෝ පසුපසින් පේන රූපයක් ඇඳලා තියෙනවා. ඩිම්බකෝෂ තියෙනවා. මේවා තුල විවිධ පරිණත අවස්ථාවන්ගේ යුක්ත ඩිම්බ තියෙනවා. ඩිම්බකෝෂයේ මගින් අන්තරාසර්ගී ක්‍රියාව යටතේ හෝමෝන නිකුත් කරනවා. උදාහරණ ඊස්ට්‍රජන්. බාහිරාසර්ගී ක්‍රියාව යටතේ ඩිම්බ මුදා හරිනවා. මේ විදිහට දේහ කුහරය තුළ ඩිම්බ මුදා හරීමට අපි කියනවා ඩිම්බ මෝචනය කියලා. ඒ මෝචනය වූ ඩිම්බ ග්‍රහණය කරගන්න ඩිම්බ පුනීලය පවතිනවා. ඩිම්බ පුනීලයේ සිට විහිදෙන නාලාකාර ව්‍යුහය ෆැලෝපීය නාලය වෙනවා. එය ගර්භාෂය දක්වා විහිදෙනවා. මේ ෆැලෝපීය නාලය ග්‍රහණය කරගත් ඩිම්බ ගර්භාෂය දක්වා ගෙන යාමටත් සංසේචනයටත් ආධාර වෙනවා. ඉන්පසු ගර්භාෂ දේහයේ ඉහළ කොටස ගර්භාෂ අංශු වශයෙන් හමු වෙනවා. ඊළඟට ගර්භාෂ දේහය හමු වෙනවා. ගර්භාෂ දේහය පැසක්කාකාර ව්‍යුහයක් වෙනවා. මේ ඇතුළත පවතින කුටීරයේ හෙවත් කැවිටි එක තුල සංසේචනය වූ භ්‍රූණය අධිරෝපණය කරනවා. ඊට පෝෂණය ලබා දෙනවා. ආරක්ෂාව ලබා දෙනවා. හෝමෝන ලබා දෙනවා. ප්‍රසූතියේදී ගර්භාෂය සංකෝචනය වෙන එක කලලේ පිටතට දැමීමට ආධාර වෙනවා. ගර්භාෂයේ පටු කෙළවර ග්‍රීවය වශයෙන් හඳුන්වනවා. මේ සාමාන්‍ය අවස්ථාවේදී ශ්ලේෂ්මල වලින් ආරක්ෂා වෙලා ගර්භාෂයට විෂ බීජ ඇතුල් වෙන එක වළක්වනවා. මෙන්ස්ට්‍රුේෂන් ඉවත් ආර්තවයේදී එම නැත්නම් ප්‍රසූතියේදී පමණක් මේ ශ්ලේෂ්මල ඉවත් වෙනවා. භගය කියන්නේ ජායා ප්‍රජනක ඉන්ද්‍රිය වෙනවා. ඔන්න එහෙනම් මම ඇඳා එළදෙනකගේ ප්‍රජනක පද්ධතියේ ඉදිරියෙන් හෝ පසුපසින් බලපුවාම පේන විදිය ඊළඟ රූපයෙන් අපි දක්වලා තියෙන්නේ ඒකේ සයිඩ් view එකේවත් පැති පෙනුමයි. මේ තියෙන එළදෙනකගේ ප්‍රජනක පද්ධතියේ පැති පෙනුම. මේ තියෙන්නේ ජායා ප්‍රජනක අවයවය වන භගය. මෙතන තියෙනවා බ්ලයින්ඩ් පෝච් නම් පවුච් නම් කොටසක් ඒකට අපිට වැදගත් නැහැ. මෙතන තියෙනවා බ්ලැඩර් හෙවත් මුත්‍රාශය. මේ තියෙන්නේ ජායා ප්‍රජනක විවරයේ හෙවත් වජයිනා හෙවත් යෝනි මාර්ගය. මේ තියෙන්නේ යෝනි මාර්ගය හා ගර්භාෂය වෙන්වන පටු කෙළවර. මේකට අපි ග්‍රීවය කියනවා. සර්වික්ස් කියලාත් කියනවා. ඊළඟට මෙන්න තියෙනවා ගර්භාෂය. එහෙම නැත්නම් ගර්භාෂ දේහය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ගර්භාෂ දේහයේ පවතින නාලාකාර කොටස. මේකට අපි කියනවා යුටරයින් හෝන්ස් හෙවත් ගර්භාෂ අංශු කියලා. මේ තියෙන්නේ නාලය ෆැලෝපීය නාලය නැත්නම් ඔයිඩක්ට් කියලා කියනවා. මේ තියෙන්නේ ඕවරි හෙවත් ඩිම්බකෝෂය. මෙන්න ජායා ප්‍රජනක පද්ධතියක රූපයක්. ඒ වගේම මෙතන තියෙනවා බ්ලැඩර් හෙවත් මුත්‍රාශය. සතුන්ගේ මුත්‍ර తాවකාලිකව ගබඩා වෙලා මේ සිදුරින්ම පිට වෙනවා. මේ දක්වලා තියෙන ප්‍රජනක පද්ධතියක පැති පෙනුමක්. උඩින් පෙන්눔 කලේ මම ඉදිරි හෝ පසුපස පෙනුමක්. ඒ කොටස් ටිකම මේ විදිහට පැත්තෙන් පේනවා. ඩිම්බ අන්තරාසර්ගී යටතේ හෝමෝන නිකුත් කිරීමත් බාහිරාසර්ගී යටතේ ඩිම්බ නිකුත් කිරීමත් කරන ඩිම්බ කෝෂය තමයි මේ තියෙන්නේ ග්‍රහණය වන ඩිම්බ අල්ලා ගන්න කොටස. මේකට අපිට කියත හැකි ඩිම්බ පුනීලය කියලා. මෙන්න සංසේචනය හා ඩිම්බ ගමන් කිරීමට මාර්ගය ලබා දෙන ෆැලෝපීය නාලය. මෙන්න ගැබ් දැරීම, පෝෂණය කිරීම, කලලයට ආරක්ෂාව සැපයීම, හෝමෝන නිකුත් කිරීම හා මේ සංකෝචනය මගින් කලලය එළියට දාන්න දායක වන ගර්භාෂ දේහය නැත්නම් ගර්භාෂය. මෙන්න ගර්භාෂයේ පටු කෙළවර ග්‍රීවය සාමාන්‍ය අවස්ථාවේ ශ්ලේෂ්මලයෙන් අවහිර වෙලා තියෙනවා. ආර්තවයේදී හා ප්‍රසූතියේදී පමණක් ශ්ලේෂ්මල ඉවත් වෙනවා. මෙන්න ජායා ප්‍රජනක සිදුර හෙවත් වජයිනා හෙවත් යෝනි මාර්ගය. මෙන්න එහි පවතින තොල් හෙවත් වුල්වා හෙවත් භගය. මෙන්න තියෙනවා
මුත්‍රාශය. බ්ලයින්ඩ් පවුච් කියන කොටස කුඩා සිදුරක් ආකාර ව්‍යුහයක් විකරණයක් අපට ඒ ගැන වැදගත් වෙන්නේ නැහැ. මෙන්න පවතිනවා ඩිම්බකෝෂය. ඔබට මතක ඇති ඩිම්බකෝෂය මේ විවිධ පරිණත අවස්ථාවේ ඩිම්බ තියෙනවා මේ විදිහට. සම්බන්ධක මටක මගින් දේහ උදර කුහරය තුල එල්ලී පවතිනවා. මේකෙන් නිකුත් වන ඩිම්බ තමයි ෆැලෝපීය නාලය මගින් ග්‍රහණය කරගන්නේ. සමාවෙන්න ෆැලෝපීය නාලයේ උඩ තියෙන ඩිම්බ පුනීලය මගින් ග්‍රහණය කරගන්නේ. ඩිම්බකෝෂය යුගලක් තියෙනවා, ප්‍රමාණයෙන් කුඩා වෙනවා. දෙනගේ උකුල් ඇටේ අසල කශේරුව දෙපැත්තේ තමයි පිහිටලා තියෙන්නේ. බහිරාසර්ගී ක්‍රියාව යටතේ ඩිම්බ නිකුත් කරනවා නැත්නම් නිපදවනවා. අන්තරාසර්ගී ක්‍රියාව යටතේ හෝමෝන නිපදවනවා. උදාහරණයේ ඊස්ට්‍රජන්. ප්‍රජනනය සඳහා දායක වන මූලික ක්‍රියාවන් දෙකක් මේ ඩිම්බකෝෂය තුල සිද්ධ වෙනවා. එළදෙනකගේ ප්‍රජනනයට දායක වන මූලිකම ක්‍රියාවන් දෙකක් මේ ඩිම්බකෝෂය තුල සිද්ධ වෙනවා. මේකෙන් එකකට අපි කියනවා ඩිම්බ ජනනය කියලා, අනිකට කියනවා ඩිම්බ මෝචනය කියලා. ජායා ප්‍රජනක පද්ධතිය හෙවත් ඩිම්බකෝෂය තුල ඩිම්බයක් හට ගැනීමේ ක්‍රියාව ඩිම්බ ජනනය වෙනවා. ඩිම්බ ජනනය මගින් හටගත් පරිණත ඩිම්බය දේහ කුහරයට මුදා හැරීම ඩිම්බ මෝචනය වෙනවා. බලන්න ඩිම්බ ජනනය. ඩිම්බකෝෂයේ ජනක අපිච්ඡදයේ ඇති සෛල කීපයක් වර්ධනය වෙලා නිරායනවා. එතකොට මේ සෛල වලින් එක් සෛලයක් පමණක් විශාල වෙලා ඉතිරි සෛල එය වටා තනි ස්තරයක් වශයෙන් පිහිටනවා. ඩිම්බකෝෂයේ තියෙන එක සෛලයක් නැත්නම් සෛල කීපයක් නිරායනවා. නිරාගෙන ආවට පස්සේ ඒකෙන් එක සෛලයක් මේ විදිහට විශාල වෙනවා. අනිකුත් සෛල ඒ වටා ස්තරයක් වශයෙන් පිහිටනවා. මේකයි මේ වෙලා තියෙන්නේ. මෙන්න මේ ව්‍යුහයට කියනවා ප්‍රාථමික සිවුනිකාව කියලා. එතකොට මේ ප්‍රාථමික සිවුනිකාවේ මේ තියෙන්නේ අර විශාල සෛලේ, ඒ වටා සෛල ගණනාවක් තියෙනවා. එතකොට මේ සෛල ප්‍රමාණයෙන් විශාල වෙලා සෛල ස්තර කීපයක් බවට පත් වෙනවා. තවදුරටත් වර්ධනය වීමේදී මේ මැද තියෙන සෛලේ හා මේ සෛල ස්තර අතර කුහරයක් සෑදෙනවා. මේක දැන් සෛල ස්තර කීපයක් බවට වර්ධනය වන අතරම මේ සෛල ස්තර හා මේ තනි විශාල සෛලය අතර කුහරයක් හෙවත් අවකාශ සහිත කොටසකුත් නිර්මාණය වෙනවා මේ විදිහට. දැන් මුලින් මේ මැද විශාල සෛලය තිබුණා. මේවට ආසන්නයේ තැන්පත් වුණු සෛල ස්තර දෙකක් හෝ කීපයක් තිබුණා. මේ අතර පැහැදිලි කුහරයක් තිබුණේ නැහැ. මෙන්න මේ කුහරයක් රහිත මේ වගේ අවස්ථාවකට අපි කිව්වා ළමයෝ ප්‍රයිමරි ෆොලිකල් එකක් හෙවත් ප්‍රාථමික සිවුනිකාවක් කියලා. මෙන්න මේකට අපි කියනවා ප්‍රයිමරි ෆොලිකල් හෙවත් ප්‍රාථමික සිවුනිකාව කියලා. මේ ව්‍යුහයට කියන්නේ ප්‍රාථමික සිවුනිකාව කියලයි. මේ ඩිම්බකෝෂය තුල පවතින තත්ත්වයක්. එතකොට මේක වර්ධනය වෙලා සෛල ස්තර කීපයක් ඇති වුණාම තමයි ඇත්තටම මේක සෛල ස්තර දෙකක් තුනක් ඇති වුණාම ප්‍රාථමික සිවුනිකාව කියනවා. මේක තවදුරටත් මෙහෙම වර්ධනය වෙලා මේක තුල කුහරයක් හට ගන්නවා. මේ කුහරය තරල වලින් පිරෙනවා. මෙන්න මේ අවස්ථාවට අපි කියනවා ළමයි ග්‍රාෆීය සිවුනිකාව කියලා. මේක ඇතුලේ තරල පිරී පවතිනවා. සෛල ස්තර ගණනාවක් තියෙනවා. මේකට අපි කියනවා ග්‍රාෆියන් ෆොලිකල් එකක් හෙවත් ග්‍රාපීය සිවුනිකාව කියලා. මේක සිවුනිකාවේ පසු කාලීනව වර්ධනය වූ අවස්ථාවක්. ඊළඟට මොකද වෙන්නේ? මේ ග්‍රාෆීය සිවුනිකාව සම්පූර්ණයෙන් වර්ධනය වුණාට පස්සේ ඒක පුපුරනවා ළමයි. මේ විදිහට මේ ග්‍රාෆියන් ෆොලිකල් එක නැත්නම් ග්‍රාෆීය සිවුනිකාව සම්පූර්ණයෙන් වර්ධනය වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ තියෙනවා නම් ඒක මැද තියෙන ඩිම්බ සෛලය තියෙද්දි මේ වර්ධනය වෙච්ච එක්කෙනා පුපුරනවා මෙහෙම. මෙහෙම පුපුරා යනවා. මෙන්න මෙහෙම පුපුරා යාමක් සිද්ධ වෙනවා. මේ තරලයේ සහිතව තියෙන එක්කෙනා මෙහෙම පුපුරා යාමක් සිද්ධ වෙනවා. පුපුරා ගිහිල්ලා මොකද වෙන්නේ?
මේ ඩිම්බය මෙන්න මේ සෛලය මොකද වෙන්නේ? දේහ කුහරය තුළට නිදහස් වෙනවා. මේක තමයි ඩිම්බ මෝචනය කියලා කියන්නේ. මෙයා දේහ කුහරය තුළට නිකුත් වීම ඩිම්බ මෝචනය වන අතරම මේකේ තිබුණානේ අනෙකුත් සෛල. දැන් ඩිම්බේ මෙහිම මෝචනය වෙලා තියෙනවා දේහ කුහරය තුළට. ඒ සමග මෙන්න මේ අනික් කෑලි බෑලි හේවත් මේ අනික් සෛල එකතු වෙලා හදනවා එක්තරා ව්‍යුහයක්. මේ ව්‍යුහයට අපි කියනවා පීත දේහය කියලා. මෙන්න මේ සෛල ටික එකතු වෙලා හදනවා ව්‍යුහයක්, මේ වගේ ව්‍යුහයක්. මේකට අපි කියනවා කෝපස් ලූටියම නැත්නම් යෙලෝ බොඩි එක නැත්නම් පීත දේහය කියලා. මේක කහ පාටයි. මෙන්න මෙයාට මේ පීත දේහයට පුළුවන් හෝමෝන ස්‍රාවය කරන්න. මෙයා ස්‍රාවය කරන විශේෂයෙන්ම ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනය. දැන් නිකුත් වූ ඩිම්බය තියෙනවා, ඒ සමග පීත දේහය පවතිනවා. එතකොට මේ පීත දේහය කියන ව්‍යුහයට හෝමෝන ස්‍රාවය කරන්න පුළුවන් නිසා එයා මේ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාව ඒ හෝමෝන මගින් පාලනය කරනවා. මේ හෝමෝනය තමයි ප්‍රධාන වශයෙන්ම ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනය. මෙන්න මේ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනය ස්‍රාවය කරලා ඒ මගින් ප්‍රජනක පද්ධතියේ ක්‍රියාවන්ට බලපෑම් කරලා මෙයා මේ ඩිම්බය සංසේචනය වූ කලලයක් විදිහට ඩිම්බ කෝෂය තුළ යම් කාලයක් රඳවා ගන්නවා. මොකද මේක සංසේචනය වුණා නම් පිට වෙලා යන්න බෑනේ, ඩිම්බ කෝෂය තුළ රඳව ගන්නවානේ. ඩිම්බ කෝෂය තුළ తాවකාලිකව මෙයා කලලයක් වශයෙන් රඳවා ගන්නට නම් ඩිම්බ කෝෂයේ අනිකුත් ක්‍රියාවන්, අනිකුත් ඉස්සරහට සිදුවන ක්‍රියාවන් తాවකාලිකව නතර කරලා ඔහොම රඳව ගන්න ඕන. අන්න ඒ ක්‍රියාව කිරීමට මේ පීත දේහය මගින් ස්‍රාවය වන ප්‍රොජෙස්ටරෝන් දායක වෙනවා. ඇත්තටම මෙහිදී නිකුත් වුණු ඩිම්බය සංසේචනය වෙලා නම් ගැටලුවක් නැහැ. එයා දිගටම ගර්භාෂ බිත්තිය අධිරෝපණය වෙලා ඉන්නවා. ප්‍රොජෙස්ටරෝන් ස්‍රාවය කරමින් පීත දේහය දිගටම රැඳී පවතිනවා. එතකොට ගර්භණීභාවය පවත්වා ගන්නවා. ප්‍රෙග්නන්සි එක මේන්ටේන් වෙනවා. ගර්භණීභාවය පවත්වා ගන්නකොට මේ සංසේචනය වූ ඩිම්බය භ්‍රූණයක් හෙවත් කලලයක් බවට පත් වෙලා ඩිම්බ කෝෂයේ සමාවෙන්න සංසේචනය වූ ඩිම්බය භ්‍රූණයක් හෝ කලලයක් බවට පත් වෙලා ගර්භාෂයෙන් පැටවෙක් වශයෙන් එළියට යන තාක්කල් මේ ඩිම්බ මෝචනය ආදී අනිකුත් ක්‍රියාවන් తాවකාලිකව එන හිටිනවා මේ ප්‍රොජෙස්ටරෝන් වල බලපෑමෙන්. ඒ නිසා දැනගන්න ගර්භණීභාවය පවත්වා ගන්න ප්‍රොජෙස්ටරෝන් මගින්. ප්‍රොජෙස්ටරෝන් මගින් ගර්භණීභාවය පවත්වා ගන්න තාක්කල් ප්‍රජනක පද්ධතිය අනිකුත් ප්‍රොසෙසර්ස් වෙන්නේ නැහැ. ඩිම්බ පරිණත වීම, ඩිම්බ වර්ධනය වීම, ග්‍රාෆීය සිවුනිකා නිපදවීම, ඩිම්බ මෝචනය කිරීම මොකවත් වෙන්නේ නැහැ. ප්‍රොජෙස්ටරෝන් මගින් ඒ සියලුම ක්‍රියාවන් නවත්තනවා. හැබැයි කිසියම් හේතුවක් නිසා මේ ඩිම්බය සංසේචනය වෙලා නැතිනම් මෙයා ගර්භාෂ බිත්තිය ආසන්නයේ ඉන්නකොට ගර්භාෂය හඳුන ගන්නවා මෙයා සංසේචනය වෙලා නැහැ කියලා. ගර්භාෂයේ වහම නිකුත් කරනවා ගොනෙට්‍රොෆින් ආකාරයේ හෝමෝන. ඒවා පහර දෙනවා ඇවිල්ලා ප්‍රොජෙස්ටරෝන් වලට. පහර දෙනවත් එක්කම සමාවෙන්න ඒවා ඇවිල්ලා පහර දෙනවා පීත දේහයට. පහර දෙනවත් එක්කම පීත දේහය විනාශ වෙනවා. එතනින් පස්සේ ප්‍රොජෙස්ටරෝන් ස්‍රාවය වීමක් නැහැ. ප්‍රොජෙස්ටරෝන් ස්‍රාව වීමක් නැත්නම් ආපහු ඩිම්බ කෝෂයේ සමන්ගේ සාමාන්‍ය ෆන්ක්ෂන්ස් ආරම්භ කරනවා. ග්‍රාෆීය සිවුනිකා නැත්නම් ලපටි සිවුනිකා හදනවා, පර්ණත සිවුනිකා හදනවා, ග්‍රාෆීය සිවුනිකා බවට පත් කරනවා, ඩිම්බ මෝචනය කරනවා. මේ ක්‍රියාව ප්‍රොජෙස්ටරෝන් තියෙන තාක්කල් తాවකාලිකව නවත්තනවා. බැරි වෙලාවත් හැබැයි මේ ඩිම්බය සංසේචනය වෙලා ගර්භාෂ බිත්තිය අධිරෝපණය වෙලා තිබුණා නම් ඒ සමග මේ ඩිම්බය ගර්භාෂ බිත්තිය සමග සම්බන්ධ වන ප්ලැසෙන්ටාව හෙවත් කලල බන්ධය මගිනුත් මේ පීත දේහයට අමතරව ප්‍රොජෙස්ටරෝන් ස්‍රාවය කරනවා. මේ දෙන්නම එකතු වෙලා අඛණ්ඩව ගර්භණීභාවය පවත්වා ගන්නවා. අර සාමාන්‍ය ඩිම්බ කෝෂයක සිද්ධවන රූටීන් එක යන්න දෙන්නේ නැහැ. ඩිම්බ පරිණත වීම, වර්ධනය වීම, මුදා හැරීම ඒවා මොකවත් වෙන්න දෙන්නේ නැහැ. හරිද? එහෙනම් අපි කියලා තියෙන එකයි මේ නිකුත් වන පීත දේහය මගින් හෝමෝන ස්‍රාවය කරලා ගර්භණීභාවය පවත්වා ගන්නයි උත්සාහ කරන්නේ. හරිද ළමයි? මේ තියෙන ඒ වාගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බ නිපදවීමේ අවස්ථා මේ විදිහට මේ සිවුනිකාව වර්ධනය වෙලා පරිණත සිවුනිකාවක් බවට පත් වුණාම මේ කුහරයේ තියෙනවා. මේක ඇතුලේ තරල පිරී තියෙනවා. මේක ග්‍රාෆීය සිවුනිකාවක් වෙලා පුපුරා යාමක් තමයි ඉදිරිපත් වෙන්නේ. මේ තියෙන එකම ඩිම්බ කෝෂයක පවතින විවිධ පරිණත අවස්ථාවල තියෙන ඩිම්බ කීපයක් දක්වලා තියෙනවා.
මේක පුපුරා ඉවත් වෙනවත් එක්කම පීත දේහයේ බවට පත් වෙනවා අනිකුත් ග්‍රාෆිය සිවුනිකා සෛල. ඒ මගින් තමයි මේ හෝමෝන පාලනය සිද්ධ කරන්නේ. එහෙනම් අපිට හම්බ වෙනවා ඊළඟ කොටස ෆැලෝපීය නාලය. එහෙනම් ඩිම්බ කෝෂයෙන් කරන එක ක්‍රියාවක් තමයි ඩිම්බ නිකුත් කරනවා. අනෙක් ක්‍රියාව තමයි හෝමෝන නිකුත් කරනවා. මේ නිකුත් කරන ඊස්ට්‍රජන් හෝමෝනය ජායා ප්‍රජනක ලක්ෂණ දැක්වීමේදී වැදගත් වෙනවා. ළමයි ජායා ප්‍රජනක පද්ධතියක හමු වන ඊළඟ කොටසට අපි කියනවා ෆැලෝපීය නාලය නැත්නම් ෆැලෝපියන් ටියුබ් එක කියලා. ඩිම්බ කෝෂයේ සිට ගර්භාෂය දක්වා තියෙන නාලාකාර ව්‍යුහය වෙනවා. අපි කල්පනා කළොත් මේ තියෙන ඩිම්බ කෝෂේ නම් ඔබට මතක ඇති මේ ඩිම්බ කෝෂයෙන් ආරම්භ වෙනවා කිසියම් නාලාකාර ව්‍යුහයක්. මේක ගමන් කරනවා තමයි කොහෙටද? ගර්භාෂය දක්වා. මෙන්න මේ විදිහට ඩිම්බ කෝෂයේ සිට ගර්භාෂය දක්වා විහිදෙන නාලාකාර ව්‍යුහයට අපි කියනවා ෆැලෝපීය නාලය කියලා. ඩිම්බ සමග ශුක්‍රාණු හාවීම මේකට අපි කියනවා සංසේචනය කියලා. සංසේචනය සිද්ධ වෙන්නේ මේ ෆැලෝපීය නාලය තුල. ෆර්ටිලයිසේෂන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. අනික් අතට ඒ සංසේචනය වූ යුක්තාණුව ගර්භාෂය වෙතට අධිරෝපණය සඳහා යොමු කිරීම කරන්නේ මේ ෆැලෝපීය නාලයෙන්. දැනගන්න මේ ෆැලෝපීය නාලය තුල යම් යම් මූවමන්ට්ස් ඒවත් චලන හට ගන්නවා. ඒ චලන මගින් තමයි සංසේිත ඩිම්බේ මේ පැත්තට තල්ලු කරලා දෙන්නේ. ළමයි මේ අපිච්ච සෛල මගින් සතුන් මදයට පැමිණීම හා පැටවුන් ප්‍රසූත කරද්දී ශ්ලේෂ්මල ස්‍රාවය කරනවා. මේක ඇතුලේ තියෙන සෛලවලට ස්‍රාවී හැකියාවක් තියෙනවා මේ ෆැලෝපීය නාලය තුල තියෙන සෛලවලට. ඒ වගින් තමයි මේ ශ්ලේෂ්මල ස්‍රාවය කිරීම සිදු කරන්නේ. හරිද ළමයි? ඊළඟට හම්බ වෙනවා අපිට ගර්භාෂය. ගර්භාෂය කියන්නේ පැසක්කාකාර ව්‍යුහයක්. මේ තියෙනවා ගර්භාෂ කුණිකාව නැත්නම් ගර්භාෂ අංශු, ග්‍රීවය හා ගර්භාෂ දේහය ලෙස කොටස් තුනකින් යුක්ත වෙනවා. මතක් කරනවා නම් මේකේ තියෙනවා ළමයි මේ විදිහට ගර්භාෂයට යන්නේ කවුද? මේ ෆැලෝපීය නාලය මෙහෙම ගිහිල්ලා පත් වෙනවා යුට්‍රයින් හෝන්ස් එවත් ගර්භාෂ තුනිකාව බවට. ඊළඟට පත් වෙනවා මේක යුට්‍රයින් බොඩි එකේවත් ගර්භාෂ දේහයේ බවට. මේ පැත්තත් එහෙමයි. අපි එක පැත්තයි යන්නේ. ඊළඟට පත් වෙනවා පටු කෙලවරක් වන සර්වික්ස් එකේවත් ග්‍රීවයේ බවට. එහෙනම් ගර්භාෂයේ හේවත් යුටරස් එකේ ප්‍රධාන කොටස් තුනයි. එකක් තමයි යුට්‍රයින් හෝන්ස් එවත් ගර්භාෂ අංශු, ගර්භාෂ තුනිකාව කියන්නේ මේකට. ඊළඟට තියෙනවා යුට්‍රයින් බොඩි එකේවත් ගර්භාෂ දේහය. කලල අධිරෝපණය වන්නේ මේකේ. සංකෝචනයේ මගින් කලල පිටට දාන්නෙත් මෙයා. ඒ වගේම තියෙනවා මේකේ පටු කෙලවර මේකත් ගර්භාෂයේ කොටසක්. මොකක්ද? සර්වික්ස් එකේවත් ග්‍රීවය. ගර්භාෂයේ කොටස් තුනයි. එතකොට ගර්භාෂ කුණිකාව, ගර්භාෂ ග්‍රීවය හා ගර්භාෂ දේහය ලෙස කොටස් තුනක් තියෙනවා. කුණිකාව ෆැලෝපීය නාලයට සම්බන්ධ වෙනවා. මේ තියෙන්නේ මෙන්න තියෙනවා කුණිකාව නැත්නම් ගර්භාෂ අංශු. මෙන්න ෆැලෝපීය නාලය. ඒකට තමයි මේ කුණිකාව සම්බන්ධ වෙන්නේ. ගර්භාෂ දේහය ගැබ් දැරීමේදී, ශ්ලේෂ්මල ස්‍රාවයේදී, ප්‍රසූතියේදී අවශ්‍ය සංකෝචනය ඇති කිරීමට දායක වෙනවා. කතා කළා අපි ඩිම්බ කෝෂය ගැන, ඩිම්බ පුනීලිය ගැන, ෆැලෝපීය නාලය ගැන, ගර්භාෂය ගැන. එතකොට අපි කිව්වා මේ ගර්භාෂයේ දොරටුව ග්‍රීවය වෙනවා කියලා. මේක සාමාන්‍ය අවස්ථාවේදී සර්වික්ස් එකේවත් ග්‍රීවය ශ්ලේෂ්මල වලින් වැහිලා තියෙන්නේ, બ્લોක් වෙලා තියෙන්නේ නැත්නම් ගර්භාෂයට විෂ බීජ ඇතුල් වෙනවා. ඇතුල් වුණොත් වර්ධනය වීම කාටවත් වළක්වන්න බෑ. මොකද ගර්භාෂය තුල ජීවීන්ට වර්ධනය වීමට ඉතාම හිතකර පරිසරයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේකට ජීවීන් ඇතුල් වෙන එක වළක්වන්න මේක සාමාන්‍ය අවස්ථාවේ පටු කෙලවරක් තියෙනවා ග්‍රීවය කියලා. ඒක ශ්ලේෂ්මල වලින් අවහිර වෙලා තියෙනවා. නමුත් දැනගන්න සංසේචනය වුණකොට ඒ වගේම මෙන්ස්ට්‍රුේෂන් හෙවත් ආවර්තයේදී මේක විවෘත වෙනවා. අනිකුත් අවස්ථාවලදී ශ්ලේෂ්මලයෙන් වැසී පවතිනවා. මෙමගින් තමයි ශුද්‍ර ජීවී ආසාදන වළක්වන්නේ.
ප්‍රසූතියේදී ශ්ලේෂ්මලයේ තුනී වී පිටතට වැස්සිලා මෙය පහසු කරනවා. ඝර්ෂණය අඩු කරනවා. ඒ වගේම දොරටුව සාදා දෙනවා. ඊළඟ කොටස වජයිනා හෙවත් යෝනි මාර්ගයේ ග්‍රීවයේ සිට භගය කියන තොල් සහිත ව්‍යුහය වෙත විහිදෙන නාලාකාර මාර්ගයක් වෙනවා. මේක ජායා ප්‍රජනක විවරය වෙනවා. සංසර්ගයේදී හා ප්‍රසූතියේදී දායක වෙනවා. මේකෙන් ශ්ලේෂ්මල ස්‍රාවය වෙනවා. ඔබට මතක ඇති අපි ඉදිරිපත් කළා මේ වගේ මේ ජායා ප්‍රජනක පද්ධතියේ පවතින තොල්වැනි ව්‍යුහ මේකට කිව්වා භගය කියලා. මේ සිට විහිදෙනවා මේ වගේ නාලාකාර ව්‍යුහයක්. මේක තමයි වැජයිනායක හිවත් යෝනි මාර්ගය. මේක තමයි යෝනි විවරය. මේක තමයි වල්වා හෙවත් උල්වා හෙවත් භගය. මේක මෙහෙම ගිහිල්ලා ඊළඟට තමයි අර ගර්භාෂයේ පටු කෙලවර වන ග්‍රීවය වෙත ළඟා වෙන්නේ. ඔබට මතක ඇති මෙහෙම ග්‍රීවය සාමාන්‍ය අවස්ථාවේ ශ්ලේෂ්මල වලින් ඇසී පවතී. හරි, මෙන්න මේක තමයි යෝනි මාර්ගය. මේක ජායා ලිංගික අවයවය වෙනවා. ඊළඟට භගය කියන්නේ යෝනි මාර්ගයේ බාහිර කොටස වෙනවා. මේකෙන් මුත්‍ර මාර්ගය හා ප්‍රජනක මාර්ගය පිටතට විවෘත වෙනවා. මෙමගින් මනා අස්නායු සැපයීමක් සංවේදීතාවය සඳහා ලිංගික උත්තේජනයන් ලබා ගන්නට මේ භගයට මනා අස්නායු සැපයීමක් තියෙනවා. මෙමගින් ශ්ලේෂ්මලය පිටතට විවෘත වෙනවා. මේ දක්වලා තිබෙන්නේත් දල වශයෙන් එළදෙනකගේ එබඳු ප්‍රජනක පද්ධතියක පැතිපෙනුමක්. මේක සැබෑ රූපයක්. අපි ඔබට මේ කොටස් ඉදිරිපත් කරන්න උත්සාහ කළොත් මෙන්න තියෙනවා ළමයි ඩිම්බකෝෂ. මේ තියෙන්නේ ඕරි හෙවත් ඩිම්බකෝෂ. ඊළඟට මේ තියෙන්නේ ගර්භාෂ දේහය, සමාවෙන්න ගර්භාෂ අංශු. මෙන්න මේ හරිය තමයි යුට්‍රයින් බොඩි එක හෙවත් ගර්භාෂ දේහය. මේ දක්වලා තියෙන ගර්භාෂයේ පටු කෙලවර මොකක්ද? සර්වික්ස් එකේවත් ග්‍රීවය. මේ පේනවද? පටු කෙලවරක් තියෙනවා. මේක තමයි සර්වික්ස් එකේවත් ග්‍රීවය. මෙන්න තියෙනවා යෝනි විවරය වජයිනා එක. මේ තියෙන යෝනි විවරය. මේ තියෙන්නේ මූත්‍රාශය. ප්‍රජනක පද්ධතියේ කොටසක් නොවුනට මෙතන දක්වලා තියෙනවා මූත්‍රාශය. මේ තියෙන්නේ භගේ නම් සිදුර. එතකොට මේ තියෙන්නේ කශේරුව. මේ තියෙන්නේ ගුද මාර්ගයේ විවරය. එක තියෙන්නේ යෝනි මාර්ගයට ඉහළ. මේ තියෙන්නේ වලිගය. දල වශයෙන් අපට මේ වගේ රූපයක් යෝජනා කරන්නට පුළුවන්. එතකොට එළදෙනුන්ගේ ප්‍රජනක පද්ධතියේ කොටස් පිළිබඳව අපි හඳුනාගත්තා. ඊළඟට එළදෙනුන්ගේ ප්‍රජනක පද්ධතිය තුළ සිදුවන විශේෂ ක්‍රියාවන් දෙකක් අපි යෝජනා කරනවා. එකකට කියනවා එළදෙනුන්ගේ යෞවනෝදය, අනිකට කියනවා ලිංගික පරිණතිය. මෙන්න මේ ක්‍රියාවන් දෙක එළදෙනුන්ගේ ප්‍රජනක පද්ධතිය තුළ හමුවන ෆන්ක්ෂන්ස් දෙකක් වෙනවා. එකක් යෞවනෝදය, අනික ලිංගික පරිණතිය. මුලින්ම අපි කතා කළොත් එළදෙනුන්ගේ යෞවනෝදය පිළිබඳව. කිසියම් එළදෙනක් තමාගේ ජීවන චක්‍රයේ ප්‍රථම අවස්ථාවට සංසේචනයේ සඳහා යෝග්‍ය ජන්මාණුවක් හෙවත් ඩිම්බයක් නිකුත් කිරීමේ ක්‍රියාව. කොහෙන්ද නිකුත් කරන්නේ? ඩිම්බ කෝෂයේ ඉඳලා. කොහාටද නිකුත් කරන්නේ? දේහ කුහරයට. කවුද අල්ලගන්නේ? ඩිම්බ කුණීලය. දැනගන්න මෙන්න මේ විදිහට කිසියම් එළදෙනක තම ජීවන චක්‍රයේ ප්‍රථම අවස්ථාවට සංසේචනයේ සඳහා යෝග්‍ය ඩිම්බයක් නිකුත් කිරීමේ ක්‍රියාවට අපි කියනවා යෞවනෝදය කියලා. මේ ක්‍රියාවට පත්වන වයසට අපි කියනවා age of sexual puberty හෙවත් යෞවනෝදයට පත් වූ වයස කියලා. මේ ඩිම්බය නිකුත් කළාට පස්සේ අපි එයාට කියනවා නෑම්බියක් කියලා. නැත්තම් හේෆර් කෙනෙක් කියලා කියනවා. ඊට කලින් කිව්වේ අපි යාට කාෆ් කියලා. දැන් කියන්නේ හේෆර් හෙවත් නෑම්බිය කියලායි.
යෞවනෝදය කියන්නේ ඩිම්බයක් නිකුත් කිරීමේ ක්‍රියාව. ඊළඟ සංකල්පය හඳුනා ගන්න ලිංගික පරිණතිය නැත්නම් sexual maturity කියලා කියනවා. යෞවනෝදය sexual puberty, මේක sexual maturity. දැනගන්න කිසියම් එළදෙනකගේ නැත්නම් කිසියම් වැසියකගේ ප්‍රජනක පද්ධතිය මගින් සංසේචනය සඳහා යෝග්‍ය ඩිම්බයක් නිකුත් වූ පමණින්ම හෙවත් යෞවනෝදයට පත් වූ පමණින්ම ඇය ප්‍රජනනයට යොදාගන්නේ නැහැ. ඒකට හේතුව ඩිම්බයක් නිකුත් වුණාට ඇයගේ දේහ වර්ධනය, කාය කර්මීය ක්‍රියාවන් සම්පූර්ණ වෙලා නැති වෙන්න පුළුවන්. මේ වගේ අකාලේ ඇයව ගැබ් ගන්නවන්න ගියොත් මොකද වෙන්නේ? ඇයගේ ආර්ථික ආයු කාලය අඩු වෙනවා. ඒ වගේම ඇයට තවමත් ඇයගේ දේහය කලලයක් දරා ගැනීමට යෝග්‍ය වර්ධනයක නැති වෙන්න පුළුවන්. ප්‍රසූති ආතතිය දරා ගන්න බැරි වෙන්න පුළුවන්. කලලය පෝෂණය කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මේක ලොකු තර්ජනාත්මක තත්ත්වයක්. මේ නිසා දැනගන්න යෞවනෝදයටපත් වූ පමණින්ම ටක් ගාලා ගැබ් ගන්නවන්න යන්නේ නැහැ. යෞවනෝදයටපත් වුණු එළදෙනක් නැත්තම් වැස්සියක් තවත් කිසියම් කාලයක් තියලා තමයි ප්‍රථම වතාවට අභිජනනය සඳහා යොදාගන්නේ. මෙන්න මේ විදිහට. යෞවනෝදයටපත් වූ වැස්සියක් හෙවත් හේෆ කෙනෙක් තම ජීවිතයේ ප්‍රථම වතාවට අභිජනනය සඳහා භාවිතා කිරීමට අපි කියනවා ලිංගික පරිණතිය කියලා. නැත්නම් sexual puberty කියලා කියනවා. යෞවනෝදයටපත් වූ සතෙකු තම ජීවන චක්‍රයේ ප්‍රථම අවස්ථාවට අභිජනන කටයුතු සඳහා යොදා ගැනීම ප්‍රජනනයට යොදවනවා. මේ සඳහා නෑම්බියෙක් නම් එයාගේ පරිණත ස්කන්ධයෙන් අඩුම ගානේ 3න් 2ක්වත් සම්පූර්ණ කරලා ඉන්න ඕනේ. ඒ කියන්නේ ඒ જાතිය සත්තු හොඳින් වර්ධනය වූ වෙලාවක ඒගොල්ලන්ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 600ක් නම් වැඩිණු සතෙක්ගේ දේහ ස්කන්ධය කිලෝග්‍රෑම් 600ක් නම් මෙයා ලිංගික පරිණතියටපත් වුණා කියලා ගැබ් ගන්නවන්න යොදනකොට අඩුම ගානේ මේකෙන් 3න් 2ක් හෙවත් මොකද කියන්නේ කිලෝග්‍රෑම් 400කවත් දේහ ස්කන්ධයක් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් වැසියක් ගත්තාම වයස මාස 12 14 වෙනකොට ඉපදිලා මේ තත්වයටපත් වෙනවා. අපිට ඒ අවස්ථාවේ ඉපදිලා මාස 12න් 14න් ඇයව ගැබ් ගන්නවන්න දාන්න පුළුවන්. හැබැයි හොඳ පාලන තත්ත්වය යටතේ. පාලනය දුර්වල නම් අපිට මේ මට්ටමට ගොවිපළ ගේන්න බැරි වෙනවා. එතකොට මේ යටතේ වැදගත් වන ක්‍රියාවලියක් තියෙනවා එළදෙනුන්ගේ ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධව. මේකට අපි කියනවා එළදෙනකගේ මදය හා මද ලක්ෂණ කියලා. අපි ගත්තොත් එහෙම එළදෙනක්ගේ මදය කියලා කියන්නේ යම් එළදෙනකගේ රුධිරයේ ඊස්ට්‍රජන් සාන්ද්‍රණය වැඩිවීම සමග එයාගේ ඇති වෙනවා කායික හා චර්යාත්මක වෙනස්කම්. ඒ කායික හා චර්යාත්මක වෙනස්කම් නිසා මොකද වෙන්නේ? මේ ජායා සතා හෙවත් වැස්සිය හෝ එළදෙන ලිංගික ක්‍රියා සඳහා විශේෂ කැමැත්තක් දක්වනවා. මෙන්න මේ ක්‍රියාවට අපි කියනවා ඊස්ට්‍රස් එක හෙවත් මදය කියලා. කිසියම් එළදෙනකගේ රුධිරයේ ඊස්ට්‍රජන් සාන්ද්‍රණය වැඩිවීම නිසා ඇයගේ සිදුවන කායික හා චර්යාත්මක වෙනස්කම් අපි කියනවා physiological and behavioral changes of a calf නැත්නම් heifer. ඒ නිසා මොකද වෙන්නේ? ඇය කිසියම් ආකාරයක sexual activities වලට යම් කැමැත්තක් දක්වනවා. මේ desire of sexual activities එවත් ලිංගික ක්‍රියා සඳහා දක්වන කැමැත්තට සමහරු කියනවා libido එක කියලා. කිසියම් සතෙකු ලිංගික ක්‍රියා සඳහා දක්වන කැමැත්තට අපි කියනවා libido කියලා. ඒ නිසා මේ අවස්ථාවේ යම් libido එකක් දක්වනවා. මේදී වෙන්නේ මේකට සමාන්තරව තව දෙයක් වෙලා තියෙනවා. ඇයගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිකුත් වෙලා තියෙනවා. ඩිම්බයක් නිකුත් වුණොත් තමයි මේ අවස්ථාවේ සංසර්ගයේ දුනොත් නිකුත් වන ශුක්‍රාණු ෆැලෝපිය නාලයේදී සංසේචන වෙලා ආපහු ඇවිල්ලා ගර්භාෂයේ තැන්පත් වෙන්නේ. ඒ නිසා ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිකුත් වෙනවත් එක්කමයි මදේ යටතේ ඇයගේ හැසිරීමේ හා කාය කර්මයේ වෙනසක් සිද්ධ වෙන්නේ. මෙන්න මේ යටතේ ඇය දක්වන විශේෂ ලක්ෂණ වලට අපි කියනවා ඊස්ට්‍රස් සයින්ස් එවත් මද ලක්ෂණ කියලා. එළදෙනක් මද ලක්ෂණ දක්වනවා නම් අපිට කියන්න පුළුවන් ඇය තම ප්‍රජනක පද්ධතියෙන් ඩිම්බ නිකුත් කිරීම ආසන්නයේ ඉන්නවා. එහෙම නැත්නම් නිකුත් කිරීමට සම්බන්ධයි කියලා. මේදී ඇය දක්වන ලක්ෂණ වලට අපි කියනවා මද ලක්ෂණ හෙවත් ඊස්ට්‍රස් සයින්ස් කියලා. අපි දැනගන්න ඕන මොකක්ද එළදෙනක් පෙන්눔 කරන මද ලක්ෂණ හෙවත්
ඊස්ට්‍රස් සයින්ස් කියලා. කිසියම් එළදෙනක් අර වගේ ලිංගික කැමැත්තක් දක්වන අවස්ථාවකට හේවත් මදයකට ආපුහාම එහිදී ඇයට කතා කරන්න බෑනේ. ඇය විරුද්ධ ලිංගිකයින්ට මේ හැසිරීමක් මගින් තමයි තමා ප්‍රජනනයට කැමති බව හඟවන්නේ. මෙන්න මේ සඳහා ඇය පෙන්눔 කරන ලක්ෂණ වලට අපි කියනවා මද ලක්ෂණ හේවත් ඊස්ට්‍රස් සයින්ස් කියලා. එතකොට දැනගන්න එළදෙනක් මේ ආකාරයෙන් මද ලක්ෂණ මෙහිදී පෙන්눔 කරනවා. අපි මද ලක්ෂණ ගැන තව පොඩ්ඩෙන් සලකා බලමු. ඇය මෙහිදී දක්වන මද ලක්ෂණ පෙන්වන අවස්ථා දෙකක් අතර ඇති කාල පරාසයට අපි කියනවා එළදෙනකගේ මද චක්‍රය කියලා. එළදෙනක් මදයට ආපුවාම මද ලක්ෂණ දක්වනවා. මද ලක්ෂණ ගැන තව පොඩ්ඩක් මම මතක් කරන්නම්. එතකොට මේ වාගේ එක මදයක් තියෙනවා මෙතන. ඔය විදිහට තව මදයක් ඊළඟම තියෙනවා. එහෙනම් මේ තියෙන්නේ අනුයාත මදයන් දෙකක්. මෙන්න මේ අනුයාත මදයන් දෙකක් අතර ඇති කාල පරාසයට අපි කියනවා ඊස්ට්‍රස් සයිකල් එකක් හෙවත් මද චක්‍රයක් කියලා. එළදෙනකගේ අනුයාත මදයන් දෙකක් අතර ඇති කාල පරාසය මද චක්‍රයක් වෙනවා. හොඳට මතක තියාගන්න. එළදෙනකගේ මද චක්‍රයේ දිග දින 21ක් වෙනවා. මේක අපි චක්‍රයක් කියලා හඳුන්වන්නේ මේක හෙවත් නැවත සිද්ධ වෙන නිසා. මේකට දායක වනවා මේ මද චක්‍රය පවත්වා ගන්න ප්‍රධාන හෝමෝන වර්ග 4ක්. මොනවද මේකට දායක වන හෝමෝන? FSH හෙවත් සිවුනික උත්තේජකාරක හෝමෝනය. මේක ස්‍රාවය වෙන්නේ පූර්ව පිටියුටරියෙන්. ලුටිනිකාරක හෝමෝනය LH පූර්ව පිටියුටරියෙන් ස්‍රාවය වෙනවා. ඉස්ට්‍රජන් වර්ධනය වන ග්‍රාෆීය සිවුනිකාවෙන් අපි ඩිම්බකෝෂය කිව්වේ කොට තමයි ස්‍රාවය වෙනවා. ප්‍රොජෙස්ටරෝන් පීත දේහය මගින් ස්‍රාවය කරනවා. පීත දේහය කියන්නේ සිවුනිකාව මුදා හැරීමත් එක්ක ලැබෙන එක්කෙනා. මීට අමතරව කලල බන්ධයෙන් ප්ලැසෙන්ටාවෙන් ස්‍රාවය වෙනවා. මෙන්න මේගොල්ල තමයි ওই මදය නැත්නම් මද චක්‍රය පවත්වා ගැනීමට දායක වෙන්නේ. එතකොට මේ හෝමෝන මෙන්න මේ විදිහට ඇයගේ කාලය තුලදී රුධිරයේ හෝමෝන සාන්ද්‍රණය පාලනය වෙනවා. දැනගන්න මේ තියෙන්නේ එක මදයක්, මේ තියෙන්නේ අනික් මදය. මේ අතර ඇති කාලය දින 21යි. මදය ආසන්න වෙන්න ගියාම මොකද වෙන්නේ? ක්ෂණිකව LH කියන හෝමෝනයේ සාන්ද්‍රණය වැඩි වෙලා මේ තියෙන්නේ එකයි ඩිම්බ මුදා හරිනවා. එතකොට තමයි මදය ආරම්භ වෙන්නේ. ඒකයි LH හෝමෝනය ඩිම්බ මෝචනය සඳහා ක්ෂණිකව වැඩි වෙන්නේ. ඒ වගේම මදේ මගින් ඇය ඩිම්බයක් මුදා හැරියට පස්සේ ඒ සමග නිකුත් වන ප්‍රොජෙස්ටරෝන් මගින් රුධිරයේ ප්‍රොජෙස්ටරෝන් මට්ටම වැඩි වෙනවා පීත දේහය මගින්. ඊළඟට තමයි ගර්භණීභාවය පවත්වාගෙන යන්න උත්සාහ කරන්නේ. නමුත් මේ ඩිම්බය සංසේචනය වෙලා නැතිනම් පීත දේහය පිරිහෙනවා. එතකොට ප්‍රොජෙස්ටරෝන් මට්ටම පහළ යනවා. එතකොට වෙන්නේ මොකක්ද? FSH කියන හෝමෝනය සක්‍රිය වෙලා ඩිම්බයක් වර්ධනය ආරම්භ කරනවා. එතකොට ඒ වර්ධනය වූ ඩිම්බය තමයි මේ අවස්ථාවේ මෝචනය කරන්නේ. මේ අවස්ථාවේ FSH ශ්‍රාවය වෙලා හදපු ඩිම්බය තමයි මෙතෙන්දි මෝචනය කරන්නේ. එතකොට ඊස්ට්‍රජන් ජායා ප්‍රජනන ලක්ෂණ පවත්වන්න දායක වෙනවා. ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය වැඩි අවස්ථාවේ ඊස්ට්‍රජන් සාන්ද්‍රණය අඩුවෙන් පවත්වා ගන්නවා. නමුත් මදයේදී ඊස්ට්‍රජන් සාන්ද්‍රණය ඉහළ ගිහිල්ලා මොකද වෙන්නේ? වහාම මද ලක්ෂණ දක්වනවා. එහෙනම් මෙන්න මේ විදිහට තමයි ප්‍රජනක හෝමෝන දායක වෙන්නේ. මේ තියෙන ඊස්ට්‍රජන් මදයේ ආසන්නයේ නැත්නම් ඩිම්බ මෝචනයේ ආසන්නයේ සාන්ද්‍රණය වැඩි වෙලා තියෙනවා. ඊළඟට ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාවය වෙනවත් එක්කම ඊස්ට්‍රජන් සාන්ද්‍රණය අඩු වෙලා තියෙනවා. මම මේ දක්වන්නේ ඊස්ට්‍රජන් සාන්ද්‍රණයයි මේ විදිහට යනවා ඒක. මෙන්න මේ විදිහට ඊස්ට්‍රජන් සාන්ද්‍රණය ගමන් කරනවා. මේ ඊස්ට්‍රජන් සාන්ද්‍රණය. එයා මද ලක්ෂණ දක්වනකොට ඩිම්බ මෝචනයේට මොහොතකට කලින් සාන්ද්‍රණය වැඩි වෙනවා. දැනගන්න ඩිම්බ මෝචනයේ අවස්ථාවේ LH කියන හෝමෝනයේ සාන්ද්‍රණය වැඩි වෙලා තියෙනවා. ඩිම්බ මෝචනයත් එක්කම FSH මගින් තව ඩිම්බයක් වර්ධනය වීම ආරම්භ වෙනවා. ඒ වගේම මේ කඩේරු වලින් දක්වලා තියෙන ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය. එතකොට දැනගන්න මේ අනුව මද චක්‍රයේ අවස්ථා 4ක් තියෙනවා. පෙර මදය, මදය, පසු මදය, මද අතුරු හෙවත් අන්තර් මදය. මේකෙන් පෙර මදය කියලා කියන්නේ
මදයට වහාම පෙර අවදිය වෙනවා. තවම මදයට ඇවිල්ලා නැත්නම් ඒක පෙර මදය ප්‍රී ස්ට්‍රෙස් එක වෙනවා. මදේ ආරම්භ වීමට වහාම පෙර අවස්ථාවයි. පෙර මදය ඩිම්බ මෝචනය සඳහා ප්‍රජනක පද්ධතිය සූදානම් කරනවා. මෙහිදී FSH හෝමෝනය ඩිම්බ කෝෂ මත බලපෑමෙන් තමයි සිවුනිකා වර්ධනය ආරම්භ වෙන්නේ පෙර මදයේදී. මෙලෙස වර්ධනය වන සිවුනිකා මගින් ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවනවා. එමගින් ප්‍රජනක පද්ධතියේ වෙනස්කම් සිද්ධ කරනවා. සිවුනිකාව මගින් නිකුත් කරන ඊස්ට්‍රජන් වලින් ගර්භාෂයේ අභ්‍යන්තර බිත්තිය හෙවත් එන්ඩෝමේට්‍රියමේ ඝනකම වැඩි කරනවා, ශ්ලේෂ්මල ස්‍රාවය කරනවා. මොකද අවශ්‍ය වුණොත් ගැබ් දැරීමකට. ගර්භාෂයේ අභ්‍යන්තර බිත්තිවල තන්තු විශාල වෙනවා, ඝනකම වැඩි වෙනවා. ඒ වගේම ග්‍රීවය මගින් ශ්ලේෂ්මල ස්‍රාවය වෙනවා. ඒ වගේම යෝනිය සංවේදී වෙලා ලා රතු රෝස පැහැයක් ගන්නවා. මේ පෙරමදේ ලක්ෂණ. ඊළඟට එනවා මදය. එළදෙනුන් සංසර්ගයට කැමැත්තක් දක්වන අවස්ථාවෙහිවත් කාලයේ තමයි මදය කියන්නේ. වර්ධනය වූ ග්‍රාෆීය සිවුනිකාව මගින් ඊස්ට්‍රජන් මට්ටම ක්‍රමක්‍රමයෙන් වැඩි කරනවා. ඒ සමග තමයි ඊස්ට්‍රජන් මගින් තමයි මේ ලක්ෂණ දක්වන්නේ. මෙලෙස ඊස්ට්‍රජන් මට්ටම යම් මට්ටමක් දක්වා වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? එහි ඇති FSH මට්ටම අඩු වෙලා LH මට්ටම ඉහළ යනවා. ඉහළ ගිය LH මට්ටම මගින් ඩිම්බ මෝචනය සිද්ධ වෙනවා. ඩිම්බ සෛල නිකුත් වන්නේ මෙන්න මේ අවස්ථාවේ. එතකොට මේ මදය කියන අවස්ථාවේ සතුන් මද ලක්ෂණ පෙන්눔 කරනවා. අපි කලින් කතා කර හිටියා, පස්සේ කතා කරමු කිව්වා එළදෙනකේ මද ලක්ෂණ. කිසියම් එළදෙනක් මධ්‍ය අවස්ථාවේ පෙන්눔 කරන ලක්ෂණ තමයි මේ මද ලක්ෂණ කියලා අපි කියන්නේ. මේවා විභාගයට අහන්න පුළුවන් රචනා ප්‍රශ්නයක් යටතේ කිසියම් එළදෙනකගේ මද ලක්ෂණ විස්තර කරන්න කියලා. සංසර්ගයේ සඳහා ඉඩ දෙනවා. සාමාන්‍ය අවස්ථාවේ එළදෙනුන් ඉඩ දෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේ පුං සතුන්ට සංසර්ගයේ සඳහා ඉඩ දෙනවා. සමහර වෙලාවට මේගොල්ල හෝමොසෙක්ෂුවල් බිහේවියර් හෙවත් සමලිංගික හැසිරීම් දක්වනවා. එළදෙනුන් එකිනෙකා ස්පර්ශ වෙමින් දක්වන හැසිරීමක්. සාමාන්‍ය අවස්ථාවේ ඒගොල්ල එහෙම කරන්නේ නැහැ. ඒ වගේම ඇන්ක්සයිටි ටිකක් සතා නොසන්සුන් වෙනවා. මොකද ඇයගේ හෝමෝන සාන්ද්‍රණය සාමාන්‍ය තත්ත්වයේ නෙවෙයි පවතින්නේ. ඒ වගේම නිතර කෑ ගසනවා, වලිගය ඔසවා කොන්ද වකුටු කරලා මුත්‍රා කරනවා. මෙන්න මේ වගේ තත්ත්වයක් ටිකක් වැඩිපුර පෙන්눔 කරනවා. මෙන්න මේ විදිහට මුත්‍රා කරනවා. කොන්ද වකුටු කරලා. බාහිර ලිංගේන්ද්‍රිය හෙවත් වුල්වා නැත්නම් බගය රතු පාට වෙලා ඉදිමුණු ස්වභාවයක් පෙන්눔 කරනවා. ඒ වගේම වජයිනා එක නැත්නම් ඒකේ තොල් රතු පාට වෙලා තියෙනවා. ඒ වගේම මේ යෝනියේ ඉඳලා පහළට උකු ශ්ලේෂ්මල නූලක් වගේ වැగిරෙනවා. අපි කියනවා මේකට රෝපි මියුකස් කියලා. මෙහෙම තියෙනවා නම් එළදෙනගේ වජයිනා එක මේ විදිහට තියෙනවා නම් මේකේ ඉඳලා පහළට මෙන්න මෙහෙම ශ්ලේෂ්මල වැగిරෙනවා වීදුරු වගේ පැහැදිලි නූලක් වගේ. මේක වීදුරු වගේ විනිවිද පේනවා පැහැදිලි. හුඟක් වෙලාවට අපිට සාමාන්‍ය මේ දේශීය සතුන්ගේ මද ලක්ෂණ වශයෙන් මේක තමයි දකින්න. දැනගන්න සමහර දේශීය සතුන් මදේට ආවත් හරියට මද ලක්ෂණ පෙන්눔 කරන්නේ නැහැ. ඔකට අපි කියනවා සයිලන්ස් හීට් කියලා. සයිලන්ට් හීට් කියලා කියනවා. සතා මදේට ආවට බාහිරින් ලක්ෂණ දක්වන්නේ. ඒ වෙලාවට මෙන්න මේ රෝපි මියුකස් හෙවත් නූලක් වගේ යෝනියේ ඉඳලා වැස්සෙන ශ්ලේෂ්මල මගින් මදය හඳුනා ගන්න පුළුවන්. සතුන් කෑම කන එක අඩු කරනවා. වලිගයේ මදක් ඔසවාගෙන, ඒ කියන්නේ මේ බලල්ලු වගේ වලිගයේ මෙහෙම ඔසවන් ඉන්නේ. මෙන්න මෙහෙම ඉන්නවා ළමයි. මෙන්න මෙහෙම වලිගයේ පොඩ්ඩක් මුලින් ඔසව ගන්නවා මෙන්න මෙහෙම. හරි. ඕකයි ඔය කියලා තියෙන්නේ. නැත්තම් වැරදි ආකල්පයක් ගන්න එපා. ගවයා මදේට ආවයි කියලා මේ පූසෝ වගේ මෙහෙම ඉන්නේ නැහැ ළමයෝ. ඔයා බලන් ඉන්නවා ගවයා මෙහෙම ආපුවම තමයි මදේට ඉන්නේ කියලා. ගැබ් ගන්නවන්න බැරුව ෆාම් එක වහන්න වෙනවා. මෙහෙමයි ඉන්නේ. ඊළඟට ශීරණයේ ඉන්න සත්තු ඉන්නවා නම්, කිරි ලබා දෙන සත්තු ඉන්නවා නම් වෙන රීසන් එකක් නැහැ. ලැක්ටේෂන් හෙවත් කිරි නිෂ්පාදනය අඩු වෙනවා. වෙන හේතුවක් කියන්න නැහැ. ඒ වගේම පිටකොන්ද නිතරම වකුටු කරනවා, දිග හරිනවා. ඒ වගේම අර අපිට පිටින් පේන්නේ සර්වික්ස් එකවත් ග්‍රීවයේ තියෙන ශ්ලේෂ්මල ඉවත් වෙලා මාර්ගය ක්ලියර් වෙලා තියෙනවා. ශුක්‍රාණු ආවොත් ෆැලෝපියන් නාලය දක්වාම යන්නේ.
ඒ වගේම අනෙක් සතුන්ගෙන් වෙන් වෙලා ඉන්නවා. සමහර කට්ටිය නම් අනෙක් සතුන්ට අනිනවා, හිරිහැර කරනවා. උකුලේ බන්ධනී මදක් ලිහිල්ව පවතිනවා. සතාගේ පසුපස පොඩ්ඩක් අර ටයිට් නැහැ, ලිහිල් වෙලා තියෙනවා. මෙන්න මේ මද ලක්ෂණ පෙන්눔 කරන අවස්ථාවේ තමයි සතුන් කෘත්‍රිමව හෝ ස්වභාවිකව ගැබ් ගැන්වීම කළ යුත්තේ. අපි කතා කළේ මද ලක්ෂණ පිළිබඳවයි. එතනින් පස්සේ හම්බ වෙනවා පසු මදය. ගැබ් ගැන්වීමක් වුණත් නැතත් පසු මදයට ළඟා වෙනවා. සතාගේ දේහය තුල මදේ සමග කියන්නේ මදයට පසු අවදී මෙතෙන්දි වෙන්නේ සතාගේ දේහය තුල මදේ කාලේ ඇතිවෙච්ච කායික හා චර්යාත්මක වෙනස්කම් ආපහු යථා තත්වයටපත් වෙනවා. මෙතෙන්දී අර අපි කිව්වා ඩිම්බ මෝචනය වෙලා තියෙනවා, පීත දේහය තියෙනවා, පීත දේහය මගින් ප්‍රොජෙස්ටරෝන් ස්‍රාවය කරමින් සතාගේ අර ප්‍රජනක පද්ධතිය අනිකුත් ෆන්ක්ෂන්ස් ටික අනිකුත් ක්‍රියාවන් නවත්තලා ආපහු මදයට එන එක બ્લોක් කරන් ඉන්නවා. එතකොට බැරි වෙලාව සංසේචනය වෙලා තිබ්බනම් සංසේචිත කලලය ගිහිල්ලා ගර්භාෂ බිත්ති අධිරෝපණය වෙලා කලලය තහවුරු වෙනවා, එස්ටැබ්ලිෂ් වෙනවා, පෝෂණය වෙනවා. එතකොට අනිකුත් කිරි ලබා දෙන පටක වර්ධනයේ වාගේ දේවල් වෙනවා. මේ කාලයේදී ඩිම්බ කෝෂය මගින් ඊස්ට්‍රජන් ස්‍රාවය අඩු වෙනවා. මොකද ප්‍රජනක පද්ධතිය අක්‍රිය වෙනවා. දැන් තියෙන්නේ පැටවුන් බිහි කිරීමට පෝෂණ පද්ධතිය. අන්තර්මදය මේකට අපි කියනවා මද චක්‍රයේ තියෙන විවේක කාලය නැත්නම් අවසාන කාලය කියලා කියනවා. මද චක්‍රයේ අවසාන අවධියයි පසු මදයේ අවසානයේ සිට නැවත ඊළඟ මදයට එළවෙන තෙක් කාලය තමයි විවේක කාලය. ඩිම්බය සංසේචනය වෙලා නැත්නම් පීත දේහයේ වර්ධනය නවතිනවා. මොකද කරන්නේ? පීත දේහය ශීන වෙලා අසංසේචිත ඩිම්බය ප්‍රජනක පද්ධතියෙන් බැහැර වෙනවා. මේ මානවයාගේ ආර්තවයට සමාන වෙනවා. මෙන්න මේ වෙලාවෙත් ළමයි ඔබ හොඳින් පරීක්ෂා කළොත් එහෙම එළදෙනගේ යෝනියෙන් ශ්ලේෂ්මල වැස්සෙනවා. මේ ශ්ලේෂ්මල වල රුධිර බිඳු තියෙනවා. ආර්තවය සිද්ධ වෙන්නේ ඒ කියන්නේ ඒකත් එක්ක අසංසේචිත ඩිම්බය එළියට දානවා. මේ නිසා මොකද වෙන්නේ? ප්‍රොජෙස්ටරෝන් මට්ටම පහළ යනවා. පිටියුටරිය මගින් ආපහු FSH හෝමෝනේ ස්‍රාවය කරලා ආපහු මුලින් ඉඳලම සිවුනිකා වර්ධනය කරලා ඒ මත තව මද චක්‍රයක් ආරම්භ කරනවා. මෙලෙස මද අතුරක් ඇති වෙන්නේ සත්තු ගැබ් ගැත්තේ නැත්නම් විතරයි. ගැබ් ගත්තා නම් දිගටම ප්‍රෙග්නන්සි එක නඩත්තු කරගෙන යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ළමයිනේ සතුන්ගේ ප්‍රජනක පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. මේ අර්ථයේ සත්තු ගැබ් ගන්නවන්න කෘත්‍රිම හෝ ස්වභාවිකව ගැබ් ගන්නවන්න යෝග්‍ය මොන වෙලාවටද? සතුන් මද ලක්ෂණ දක්වලා පැය 8ක් 12ක් විතර ගියාට පස්සේ තමයි මේ කාලේ වැදගත් වෙන්නේ. එළදෙනකගේ දෙනුන් සිංචනය කිරීමට යෝග්‍ය අවස්ථාව අහනවා. එළදෙනකගේ ප්‍රජනක පද්ධතියට යෝග්‍ය අවස්ථාවේ සජීවී තත්ත්වයට තේ පුංසතෙකුගේ ශුක්‍රාණු ඇතුල් කරන එකයි සිංචනය කරනවා කියලා කරන්නේ. මේ සඳහා ප්‍රශස්තම අවස්ථාව වන්නේ මදේ ආරම්භ වෙලා පැය 12ක් 18ක් ගියාට පස්සේ. මොකද ඩිම්බ කෝෂයේ මගින් ඩිම්බ නිකුත් කරද්දී තමයි මද ලක්ෂණ පෙන්වන්නේ. හැබැයි මද ලක්ෂණ පෙන්වුවට මේ ඩිම්බය ඩිම්බ කෝෂයෙන් නිකුත් වෙලා ෆැලෝපීය නාලය දක්වා ගමන් කරන්නට පැය 18ක් විතර යනවා. එතෙන් තමයි ශුක්‍රාණු එන්න ඕන. ඒ නිසා මද ලක්ෂණ පෙන්වුව වෙලාවේ ගැබ් ගන්නවන්න එපා. මද ලක්ෂණ පෙන්ලා පැය 12ක් 18ක් යනකම් ඉන්න. මොකද මද ලක්ෂණ පෙන්වනවා කියන්නේ ළමයි ඩිම්බ කෝෂයෙන් ඩිම්බය නිකුත් වෙනවා කියන එකයි. එතකොට තමයි මද ලක්ෂණ පෙන්වන්නට පටන් ගන්න. හැබැයි මේ නිකුත් වෙන ඩිම්බය මෙතන ඉඳලා යන්න එපා ඒ ෆැලෝපීය නාලයේ යෝග්‍ය ස්ථානයට. මේ ගමනට පැය 12ක් 18ක් ගත වෙනවා. එතකන් ඉඳලා අපි මෙහෙන් ශුක්‍රාණු තුල් කරපුවාම හරි ස්ථානයේදී හම්බ වෙනවා. ඒකයි මද ලක්ෂණ පෙන්눔 කරලා පැය 12ක් 18ක් කාලයක් දෙන්නේ මද ලක්ෂණ දක්වන්නේ ඩිම්බ මෝෂණයත් එක්ක. ඒ නිසා එයාට මෙතනට එන්න කාලය දෙනවා. දීලා තමයි අපි ගැබ් ගැන්වීම කරන්නේ. ඔක තීර්ණ භාෂාවෙන් කියනවා නම් කිසියම් එළදෙනක් අද දිනේ උදේවරුේ මද ලක්ෂණ පෙන්වීම ආරම්භ කළා නම් අද හවස් වරුවේ ගැබ් ගන්නවන්න. අද හවස් වරුවේ මද ලක්ෂණ දැක්වීම ආරම්භ කළා නම් හෙට උදේවරුේ ගැබ් ගන්නවන්න. එතකොට මේ කාල පරාසය හරියටම ලැබෙනවා ළමයි. මේ කියන්නේ නිදසුන් යම් දිනක උදේවරුේ මද ලක්ෂණ දක්වන සතුන් එදිනෙම සවස් වරුවේද යම් දිනක සවස් වරුවේ මද ලක්ෂණ පෙන්වන සතුන්
පසුදින උදේවරුවේද සිංචනය කරන්න පුළුවන්. සිංචනය කරනවා කියන්නේ සතුන් ගැබ් ගැන්වීම කරන්න පුළුවන්. හොඳයි දරුවනේ, අපි එහෙනම් කතා කළා එළදෙනකගේ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය පිළිබඳව. එළදෙනකගේ ප්‍රජනන ස්ථා හැඩගැසුණු පද්ධතිය ප්‍රජනක පද්ධතිය වුණා ඩිම්බකෝෂය, ඩිම්බ පුනීලය, ෆැලෝපීය නාලය, ගර්භාෂය, ග්‍රීවය, බාහිර බගය වැනි ප්‍රජනක අවයව පිළිබඳවයි අපි කතා කළේ. මේ එක එක් කොටසක් මගින් ඉටු කරන ක්‍රියාව පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කළා විතරක් නෙවෙයි, අපි එහි යටතේ ඉදිරිපත් කළා කොහොමද එළදෙනගේ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය පෙන්වුම් කරන්නේ. මේ යටතේ අයගේ ප්‍රජනක පද්ධතිය තුළ සිදු වුණු සුවිශේෂ ක්‍රියාකාරකම් දෙකක් අපට හමු වුණා. එකකට අපි කිව්වා යෞවනෝදය කියලා, අනිකට කිව්වා ලිංගික පරිණතිය කියලා. කිසියම් එළදෙනගේ ප්‍රජනක පද්ධතියෙන් ප්‍රථම වතාවට සංසේචනයට යෝග්‍ය ඩිම්බයක් නිකුත් කිරීම යෞවනෝදය වුණා. එහෙම ඩිම්බයක් නිකුත් කරපු සතෙක් තම ජීවන චක්‍රයේ ප්‍රථම අවස්ථාවට ප්‍රජනන ස්ථා යොදා ගැනීම ලිංගික පරිණතිය වුණා. මීට අමතරව අපි කතා කළා එළදෙනකගේ ප්‍රජනක පද්ධතියේ හෝමෝනමය ක්‍රියාකාරීත්වයක්. මේකට දායක වුණු හෝමෝන තිබුණා FSH, LH, ප්‍රොජෙස්ටරෝන් හා ඊස්ට්‍රජන්. මේ හෝමෝන මගින් ප්‍රජනක පද්ධතිය පවත්වා ගන්න ආකාරය අපි ප්‍රස්ථාරිකව ඉදිරිපත් කළා. ඒ වගේම අපි කිව්වා එළදෙනකගේ ප්‍රජනක පද්ධතිය තුළ හමු වෙනවා අනුයාත මදයන් දෙකක් අතර කාල පරාසයක්. මේකට අපි කිව්වා මද චක්‍රය කියලා. මේදී මදයක් කියලා කිව්වේ කිසියම් එළදෙනකගේ ප්‍රජනක පද්ධතියේ කාය කර්මීය වෙනසක් යටතේ ඩිම්බ නිකුත් කරමින් ඇය ප්‍රජනනය සඳහා කැමැත්තක් දක්වමින් පෙන්눔 කරන හැසිරීම වුණා. මේ යටතේ දක්වන ලක්ෂණ වලට අපි කිව්වා මද ලක්ෂණ කියලා. අනුයාත මදයන් දෙකක් අතර කාල පරාසය මද චක්‍රීය වූ අතර මද චක්‍රයේ ප්‍රධාන අවස්ථා හතරක් තිබුණා. පෙර මදය, මදය, මද අතුර, පසු මදය හා මද අතුර. පෙර මදය, මදය, පසු මදය හා මද අතුර. එතකොට එළදෙනුන් ගැබ් ගැන්වීමට යෝග්‍ය කාලය ගැනයි මේ කතා කළේ. කිසියම් එළදෙනක් අද දිනේ උදයේ මද ලක්ෂණ පෙන්눔 කළා නම් පැය 12ක 18ක කාල පරාසයක් දීලා අදම හවසත් අද හවස මද ලක්ෂණ පෙන්눔 කළා නම් පැය 12ක 18ක කාල පරාසයක් දීලා හෙට දින උදයේ ගැබ් ගැන්විය යුතු බව කියවුණා. ඉතින් දරුවනි, මේ නිසා ප්‍රායෝගිකව වැදගත් වන එළදෙනකගේ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය ගැනයි අපි මෙතෙක් කතා කළේ. මීළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී එළදෙනකගේ ප්‍රජනක පද්ධතියට අදාළව ඇයව සිංචනය හෙවත් ගැබ් ගන්වන ආකාරය පිළිබඳව.